ළමයි 6 වෙනි ඒකකයේ SPD ගොනු මූලද්‍රව්‍ය රසායන යටතේ P ගොනුවේ මූලද්‍රව්‍ය යටතේ අද සාකච්ඡා කරන්නේ 17 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයන්ගේ රසායනය. 17 වෙනි කාණ්ඩය කියලා කියන්නේ ආවර්තවගුවේ ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින්, ඇස්ටටින් 17 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය හේවත් හැලජන වල රසායනය සාකච්ඡා කිරීම බලාපොරොත්තු වෙයි. බලමු 17 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය හඳුන්වන්නේ හැලජන නමින්. හැලජන 17 වෙනි කාණ්ඩයේ ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින්, ඇස්ටටින් හැලජන. මේ මූලද්‍රව්‍ය ස්වභාවයේ හමුවන්නේ සංයෝග ලෙස පමණයි. ස්වභාවයේ ස්වාභාවික වායු ලෙස ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින් නැහැ. මේවා ස්වභාවයේ හමුවන්නේ ලවණ වශයෙන්, සංයෝග වශයෙන්. හැලජන මූලද්‍රව්‍ය වල සංයුජත කවචයේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය S2P5. S2P5 මේ තමයි ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින්, ඇස්ටටින්. මේ මූලද්‍රව්‍ය ආවර්තය ෆ්ලෝරින් දෙවන ආවර්තේ, තුන්වන ආවර්තේ, හතරවන ආවර්තේ, පස්වන ආවර්තේ, හයවන ආවර්තේ. අපි උසස් පෙළ සාකච්ඡා කරන්නේ ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින් පමණයි. ඇස්ටටින් උසස් පෙළ නිර්දේශයට අයත් නොවේ. මේ ගැන සාකච්ඡා කරන්නේ නැහැ. ඒ නිසා හැලජන රසායනයේ අපි සාකච්ඡා කරන්නේ ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින් වල රසායනය පමණයි. මේ සෑම මූලද්‍රව්‍යකම සංයුජත කවචයේ පිටස්තරම ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සැකසුම S2P5. ඉලෙක්ට්‍රෝන සැකසුම S2P5. මේ නිසා ඒවායේ ඉලෙක්ට්‍රෝන සැකසුම NS2NP5 ලෙස පොදුවේ සඳහන් කරන්න පුළුවන්. ඒ තමයි සංයුජත කවචයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. බලන්න ඉලෙක්ට්‍රොනික වින්‍යාසය. හැලජන මූලද්‍රව්‍ය වල සංයුජත කවචයේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය S2P5. මේ 17 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. දැන් බලමු ෆ්ලෝරින් සඳහා. අපි දෙවන ආවර්තයේ ඇති ෆ්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දෙවන ආවර්තයේදී ෆ්ලෝරින් වල ඉලෙක්ට්‍රොනික වින්‍යාසය ගත්තොත් ෆ්ලෝරින් පරමාණු ක්‍රමාංකය 9යි. මේ බලන්න 1s2, 2s2, 2p5. සංයුජත කවචයේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. සංයුජත කවචයේ ඉලෙක්ට්‍රෝන 7ක් ඇති නිසා මේ සංයුජත කවචයට පිරිහැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8යි. මේකේ කවචය, මේකේ L වල පිරිහැකි උපරිම ගාන 8යි. නැත්නම් සමාන 2 ප්‍රධාන ශක්ති මට්ටමේ පිරිහැකි උපරිම ගාන 8යි. ඒ නිසා පිටතින් ලබාගත හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 1ක් වෙනවා. ඒ නිසා ෆ්ලෝරින් වල අවම ඔක්සිකරණ අවස්ථාව ඍණ 1යි. ඍණ 1යි. F වල අවම ඔක්සිකරණ අවස්ථාව මේ තියෙන F වලට ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන F ඍණ බවට පත් වෙනවා.
S2 P5 මේක S2 P6 බවට පත් වෙනවා ස්ථායි වින්‍යාසය. මේ තමයි නියෝන් වින්‍යාසය. නියෝන් වින්‍යාසය. නියෝන් වින්‍යාසය. දැන් බලන්න ෆ්ලෝරින්ට වඩා විද්‍යුත් ඍණ මූලද්‍රව්‍ය ස්වභාවය නැහැ. F කිසියම් ප්‍රභේදයක් එක්ක සහසන්නිජ බන්ධනයක් හැදුවොත් F සමග සම්බන්ධ වන අනිකුත් මූලද්‍රව්‍යයේ විද්‍යුත් ඍණතාව Fට වඩා අඩුයි. ආවර්ත වගේ මූලද්‍රව්‍ය අතරින් විද්‍යුත් ඍණතාව වැඩිම මූලද්‍රව්‍ය තමයි ෆ්ලෝරින්. Fට වඩා විද්‍යුත් ඍණ මූලද්‍රව්‍ය නැහැ ස්වභාවය. ඒ නිසා Fට ධන ඔක්සිකරණාංක නැහැ. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුග්මය නිතරම මේ පැත්තට තමයි අදින්නේ. ඒ නිසා මෙතන ඔක්සිකරණාංකේ ඍණ එකයි මේක ධන එකයි. ඔක්සිකරණාංකය. Fට වඩා ෆ්ලෝරින්ට වඩා විද්‍යුත් ඍණ මූලද්‍රව්‍ය නොමැති නිසා Fට නැහැ ධන ඔක්සිකරණාංක. මේ අනුව ඒක දැනගත යුතු වැදගත් සිද්ධියක්. Fට වඩා විද්‍යුත් ඍණ Fට වඩා විද්‍යුත් ඍණ මූලද්‍රව්‍ය නොපවතින නිසා ෆ්ලෝරින් සඳහා ළමයි Fට වඩා විද්‍යුත් ඍණ මූලද්‍රව්‍ය තිබුණොත් තමයි F වලට ධන ඔක්සිකරණ අවස්ථාවක් එන්නේ. එතන Fට වඩා විද්‍යුත් ඍණ මූලද්‍රව්‍ය නොපවතින නිසා F සඳහා ධන ඔක්සිකරණ F සඳහා ධන ඔක්සිකරණ අවස්ථාවන් නොපවතී. ධන ඔක්සිකරණ අවස්ථා නොපවතී. වැදගත්ම දේ තමයි ෆ්ලෝරින් සඳහා ධන ඔක්සිකරණ අවස්ථා නොපවතීම. මේ සිද්ධිය F සඳහා ධන ඔක්සිකරණ අවස්ථා නොපවතින බව. මේ අනුව ෆ්ලෝරින් වලට තියෙන්නේ F සඳහා වඩාත්ම විද්‍යුත් ඍණ මූලද්‍රව්‍ය පෝලින් පරිමාණය අනුව Fට වඩා විද්‍යුත් ඍණ කට්ටිය නැහැ. ඒ නිසා Fට ධන ඔක්සිකරණ අවස්ථා නැහැ. Fට ධන ඔක්සිකරණ අවස්ථා නැත. මෙතෙන් ධන ඔක්සිකරණ අවස්ථා නැහැ. ඒට තේන්නේ ඍණ 1 හා බිඳුව. මේ තියෙන්නේ ඍණ 1යි බිඳුවයි. ඔය ඔක්සිකරණ අවස්ථාව විතරයි. මේ අනුව හැලජන කාණ්ඩේ ෆ්ලෝරින් සඳහා ඔක්සිකරණ අවස්ථා තියෙන්නේ බිඳුව ඍණ 1. මේ තමයි F වල ඔක්සිකරණ අවස්ථා. F වල ඔක්සිකරණ අවස්ථා බිඳුවයි ඍණ 1යි. අපි දැන් බලමු F මේ තියෙන්නේ F ඉලෙක්ට්‍රෝන ලබාගෙන F ඍණ හදනවා. ඉලෙක්ට්‍රෝන ලබාගෙන F ඍණ හදනවා නම් මෙයාගේ ඔක්සිකරණ අවස්ථාව කීයද? බිඳුව ඉඳලා ඍණ 1. ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඔක්සිහරණය වන කට්ටියට කියන නම ඔක්සිහරණය වන කට්ටියට කියන නම ඔක්සිකාරක. මේ අනුව ඔක්සිහරණය මෙයා ඔක්සිකාරක.
එබැවින් හැලෙචන ඔක්සි කාරක වශයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි ෆ්ලෝරින් ගත්තොත් ෆ්ලෝරින් හයිඩ්‍රජන් සමග HF හදාවි මේ අනුව ෆ්ලෝරින් වල ඔක්සිජන් අංකය 0 සිට ඍණ 1 දක්වා අඩු වෙන්නේ. ඒ අවස්ථාව අපි හඳුනන්නේ ඔක්සි හරණයක්. හරණය වන කට්ටියට කියන නම ඔක්සිකාරක. හැලෙචන ඔක්සිකාරක. ඒ වගේම මෙතන විශේෂයක් තියෙනවා. Fට ඍණ ඔක්සිකරණ අංක විතරයි තියෙන්නේ. ඒ නිසා 0 සිට ඍණ 1 දක්වා හරණය වෙන්න පුළුවන්. අඩු වෙන්න පුළුවන්. හරණය වෙනවා නම් එයාට කියන නම කාරක. හරණය වෙනවා නම් එයාට කියන නම කාරක. නමුත් Fට කරණය වෙන්න බෑ. ඔක්සිකරණ අංකය ධන අවස්ථා නැහැ. කරණය වෙන්න බෑ කියන්නේ කරණය වෙන කට්ටියට කියන නම හාරක. ෆ්ලෝරින්ට තියෙන්නේ කාරක ගුණ විතරයි. හාරක ගුණ නැහැ. ඒ නිසා වැදගත් දෙයක් F2 ගත්තොත් බිඳුව මේක ධන ඔක්සිකරණ අවස්ථා නැහැ. ධන ඔක්සිකරණ අවස්ථා නොමැත. මේක තියෙනවා ඍණ ඔක්සිකරණ අවස්ථා. ඍණ 1 ඔක්සිකරණ අවස්ථා පැවතීම ඍණ තියෙනවා. ධන ඔක්සිකරණ අවස්ථා නොමැත කියන්නේ ඔක්සිකරණය වෙන හැක. ඔක්සිකරණය F2 වලට ඔක්සිකරණය විය නොහැක. F2 වලට ඔක්සිහරණය ඔක්සිකරණ අංකය අඩු වන අවස්ථා තියෙනනේ. එන හරණය විය හැක. ඔක්සිහරණය ඔක්සිහරණය වෙනවා. කරණයක් නැහැ. කරණයක් නැහැ කියන්නේ හාරක නැහැ. ඔක්සිහාරක ගුණ නැහැ. ඒ නිසා විශේෂයි මේවා F2 සඳහා. F2 සඳහා ඔක්සිහාරක ගුණ නැත. හාරක ගුණ නැහැ. කරණය වෙන්න බෑනේ. F2 වලට හාරක ගුණ නැහැ. කරණය වෙන්න බැරි නිසා. නමුත් හරණය වෙන්න පුළුවන්. හරණය වෙන්න පුළුවන්. බිඳු ඉඳලා ඍණ 1ට වෙන්න පුළුවන්. හරණය වෙන්න පුළුවන් කියන්නේ කාරක ගුණ තියෙනවා. F2 සඳහා ඔක්සිකාරක ගුණ ඇත. ඔක්සිකාරක ගුණ තියෙනවා. මේ අපි ඉගෙන ගත්තේ ෆ්ලෝරින් සඳහා 17 වෙනි කාණ්ඩයේ ඉහළින්ම ඇති ෆ්ලෝරින් වලට ඔක්සිකාරක ගුණ විතරයි තියෙන්නේ. හාරක ගුණ නැහැ. බලමු ඊළඟ අවස්ථාව Cl Bri. මේ මූලද්‍රව්‍ය සඳහා මේ බලන්න. ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින් මේ තුන් දෙනාටම මේ තියෙන ඔක්සිහරණය
ඔක්සිහරණය විය හැකිය. මේගොල්ලගේ ඔක්සිජන් අංකය 0යි. මේගොල්ලගේ ඔක්සිජන් අංකය 0යි. ඒ බිඳුවේ සිට ඍණ 1 ඔක්සිජන් අවස්ථාව. ඔක්සිහරණය විය හැක. ඍණ 1 ඔක්සිජන් අවස්ථාව තියෙනවා. මේ ඍණ 1 ඔක්සිජන් අවස්ථාව. මේ නිසා හැලජන වලට ඔක්සිහරණය වෙන්න පුළුවන්. ඔක්සිජන් අංකය අඩු වෙන්න පුළුවන්. ඔක්සිජන් අංකය අඩු වෙනවා නම් ඒ ඔක්සිහරණය වෙනවා නම් ඒගොල්ලන්ට කියන නම ඔක්සිකාරක. ඔක්සිකාරක ගුණ ඇත. ඔක්සිකාරක ගුණ ඇත. මේ බලන්න. ඔක්සිකරණය කරණය විය හැකිය. ක්ලෝරින් බ්‍රෝමින් අයඩින් සඳහා ධන ඔක්සිකරණ අවස්ථා පවතී. මේක ධන ඔක්සිකරණ අවස්ථා පැවතීම. ධන ඔක්සිකරණ අවස්ථා පවතිනයි කියලා කියන්නේ හැලජනය බිඳුවනේ. ක්ලෝරින් බ්‍රෝමින් අයඩින් බිඳුවේ සිට ධන ඔක්සිකරණ අංක වැඩි වන අවස්ථා. ඒ කියන්නේ ඔක්සිකරණය විය හැකිය. කරණය වන කට්ටියට කියන්නේ හාරක. එනිසා මෙයාට තියෙනවා ඔක්සි හාරක ගුණ. ඔක්සි හාරක ගුණ ඇත. හාරක ගුණ. මේ අනුව ක්ලෝරින් බ්‍රෝමීන් මේ අයඩීන් මේ තුන්දෙනාට ClBrI සඳහා ඔක්සිකරණ අංක තියෙන ඍණ 1 සිට ධන 7 දක්වා වූ පරාස. ඍණ 1 සිට ධන 7 දක්වා වූ අගයන් පැවතිය හැකියි. අවමේ ඍණ 1 උපරිමය ධන 7. ඍණ 1 සිට ධන 7 දක්වා පවතින ඔක්සිජන් අවස්ථා ස්ථායි සංයෝග සාධන. ස්ථායි සංයෝග සාධන ClBrI මේගොල්ලගේ ඔක්සිජන් අංකය 0යි. ඔක්සිජන් අංකය 0 සිට ඒගොල්ලන්ට තිබිය හැකි ඔක්සිජන් අවස්ථා තමයි ඍණ 1 සිට ධන 7 දක්වා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් නිදසුන් ක්ලෝරින් වල Cl සඳහා ඍණ 1 සිට ධන 7 ඔක්සි කරන අවස්ථා ඇති අතර ධන 2 නොපවතී. ධන 2 හැර ධන 7 දක්වා තියෙන අනිත් අවස්ථා. මේ නිසා අවමේ ඍණ 1 උපරිම ධන 7යි. මේගොල්ලගේ උපරිම ඔක්සිජන් අංක. ධන 7 ඔක්සිජන් අවස්ථාවේ පවතින Br සංයෝග අවස්ථාවේ වේ. ඒ කියන්නේ ක්ලෝරින් වල ධන 7 තිබුණත්
බියර් සඳහා ධන 7 තරමක් අස්ථායි බව තමයි ඒ සඳහන් කරලා තියෙන්නේ. මේ අනුව ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩීන්, ෆ්ලෝරින් මේක අවම ඍණ එක බිඳුව ඔක්සිජන් අංක. ධන අවස්ථාව මේක නැහැ. මේකට තියෙන ධන 1 ධන 2 නැහැ. 1 3 4 5 6 7 මේ විදිහේ මේ තියෙන ධන 1 ඉඳලා මේ තියෙන්නේ බ්‍රෝමින් වල ධන 7 සනග අස්ථායි. බ්‍රෝමින් වල බියර් වල ධන 7 අස්ථායි. මේ යනවා ධන 1 ධන 3 ධන 5 මේ හරියට යනවා. මේකෙත් යනවා 1 3 5 7 ධන 7 සනග අස්ථායි බව තමයි මේකේ ගවන්නේ. නමුත් සියලුම ප්‍රභේද සඳහා මේ වගේ ඔක්සිජන් අවස්ථා තියෙනවා. විශේෂයෙන් ඔත්තේ සංඛ්‍යා 1 3 5 7 1 3 5 7 ඔක්සිජන් අවස්ථා ගත්තොත් මේ විදිහට Cl සඳහා ඍණ 1 සිට ධන 7 දක්වා සියලුම ඔක්සිජන් අවස්ථා අන්තර්ගත වෙනවා. ධන 2 හැර ධන 2 අවස්ථාව. ඉතින් මේ වැඩියෙන්ම සුලභව තියෙන ඔක්සිජන් අවස්ථාව තමයි ඔත්තේ ඔක්සිජන් අවස්ථාව 1 3 5 7. කෙසේ වෙතත් අවමය ඍණ 1යි අවමය ඍණ 1යි ෆ්ලෝරින් වල විතරයි ධන අවස්ථා නැත්තේ. අනිත් කට්ටියගේ ධන අවස්ථා තියෙනවා. ධන 1 සිට උපරිමය ධන 7 දක්වා වෙනස් විය හැකියි. සමහර සංයෝගවල ටිකක් අස්ථායි තත්ත්වයක් තියෙනවා. ධන 7. අපි දැන් බලමු භෞතික අවස්ථා. 17 වන ඛණ්ඩයේ හැලෙන අතරින් ෆ්ලෝරින් ක්ලෝරින් වායු, බ්‍රෝමින් ද්‍රව, අයඩින් ඝන. එකම ඛණ්ඩයක වායු, ද්‍රව, ඝන අවස්ථා තුනම දකින්න ලැබෙන්නේ 17 වන ඛණ්ඩේ විතරයි. මේ බලන්න. 17 වන ඛණ්ඩේ ෆ්ලෝරින්, බ්‍රෝමින්, අයඩින් මේ දෙක ගෑස් වායුමය තත්ත්වයෙන් තියෙන. අපි ශක්ති විද්‍යාවේදී සැනිකඩ අංශක 25 දී වායුමය මූලද්‍රව්‍ය ලෙස ගන්නේ. බ්‍රෝමින් ද්‍රව, අයඩින් ඝන. මේ අනුව ඝන ද්‍රව වායු අවස්ථා තුනම තියෙන ඛණ්ඩය 17 වෙනි ඛණ්ඩය විතරයි. වෙන ඛණ්ඩ එකකවත් නැහැ. මුළු ආවර්ත වගුවේම ද්‍රව තියෙන මූලද්‍රව්‍ය දෙකයිනේ. එක්කෙනෙක් බ්‍රෝමින්. ඒ තියෙන 17 වෙනි ඛණ්ඩේ. අනිත් එක්කෙනා මර්කරි. සිංක්, කැඩ්මියම්, මර්කරි 12 වෙනි ඛණ්ඩේ. ඩී ගණුවේ සිංක්, කැඩ්මියම්, මර්කරි එක වායු ඇත්තෙත් නැහැ. සිංක් ඝන, කැඩ්මියම් ඝන, මර්කරි ද්‍රව. ඝන සහ ද්‍රව විතරයි ඒ ඛණ්ඩේ තියෙන්නේ. 12 වන ඛණ්ඩේ. ඝන ද්‍රව වායු අවස්ථා තුනම පවතින ඛණ්ඩය 17 වෙනි ඛණ්ඩය. ආවර්ත වගුවේ ඝන ද්‍රව වායු මේ තියෙන්නේ ඝන ද්‍රව වායු වශයෙන් මූලද්‍රව්‍ය පවතින ඛණ්ඩය 17 වන ඛණ්ඩය විතරයි. මේ තියෙන්නේ වෙන කිසිදු ඛණ්ඩයක නැහැ. මේක විතරයි ඝන ද්‍රව වායු ලෙස මූලද්‍රව්‍ය පවතින ඛණ්ඩය 17 වන ඛණ්ඩය පමණි. මේක ඔබ විශේෂයෙන්ම දැන සිටිය යුතුයි.
ආවර්තවගේ මෙවැනි විශේෂ අවස්ථාවක් පෙන්නුම් කරන්නේ කාණ්ඩ අතරින් 17 වන කාණ්ඩයට මේ වගේ සුවිශේෂ ලක්ෂණයක් පෙන්නුම් කරනවා. ආවර්තවගේ සියලුම කාණ්ඩ අතරින් මෙවැනි ඝන ද්‍රව වායු අවස්ථා තුනම පවතින මූලද්‍රව්‍ය දක්නට ලැබෙන්නේ 17 වන කාණ්ඩයේ පමණයි. දැන් බලමු ඊළඟ අවස්ථාව. ක්ලෝරින් බ්‍රොමින් අයඩින් ළමයි F Cl BRI F වල තියෙන්නේ F 2p Cl 3p කාක්ෂික 2p 3p Br 4p අයඩින් 5p ඔබට පේනවා P කාක්ෂික වල ප්‍රධාන ක්වොන්ටම් අංකය. P කාක්ෂික වල ප්‍රධාන ක්වොන්ටම් අංකය වැඩි වන විට P කාක්ෂික වල විශාලත්වය වෙනස් වෙනවා. මේ බලන්න. මේ 2p මේ 3p මේ විදිහට කාක්ෂික වල විශාලත්වය වෙනස් වෙනවා. ක්වොන්ටම් අංකය වෙනස් වෙනකොට මේ 2p මේ 3p 4p මේ විදිහට ක්වොන්ටම් අංකය ප්‍රධාන ක්වොන්ටම් අංකය වෙනස් වෙනකොට කාක්ෂික වල විශාලත්වය වෙනස් වෙනවා. මේ ෆ්ලෝරින් හැදලා තින්නේ 2p රේඛීය අතිච්ඡාදරයෙන්. මෙතන 2p රේඛීය අතිච්ඡාදරයෙන්. මෙතන 3p රේඛීය අතිච්ඡාදරයෙන්. 4p රේඛීය අතිච්ඡාදරයෙන්. 5p රේඛීය අතිච්ඡාදරයෙන්. කාක්ෂික P කාක්ෂික ඩම්බෙල් ආකාරයේ කාක්ෂික වල 2p කාක්ෂිකේ 3p 4p කාක්ෂික වල විශාලත්වය වැඩි වෙන්න පරමාණු දෙක අතර තියෙන බන්ධන දිග වැඩි වෙනවා. මේ අනවා මේ බන්ධන දිගට වඩා මේ බන්ධන දිග වැඩි, ඊට වඩා මේක මෙතන. මේ අනවා ප්‍රභේදය ගත්තොත් ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රොමින්, අයඩින් කියලා මේ බලන්න මේ ප්‍රභේදේ පහළට යන විට මේ අතට බන්ධන දිග වැඩි වෙනවා කාක්ෂික වල විශාලත්වය නිසා. P කාක්ෂික වල බන්ධන සෑදීමට සම්බන්ධ බන්ධන සෑදීමට සම්බන්ධ P කාක්ෂික වල විශාලත්වය වැඩි වෙනවා. බන්ධන සෑදීමට සම්බන්ධ P කාක්ෂික වල විශාලත්වය වැඩි වෙනවා. විශාලත්වය වැඩි වෙන විට බන්ධන දිග වැඩි වෙනවා. මේ අනුව මේ ප්‍රභේදවල බන්ධන දිග වැඩි වෙනවා. P කාක්ෂික වල විශාලත්වය වැඩි වෙන විට බන්ධන දිග වැඩි වෙනවා. ඔබට පේනවා 2p 3p 4p 5p ෆ්ලෝරින් 2p ක්ලෝරින් 3p බ්‍රොමින් 4p අයඩින් 5p රේඛීය අතිච්ඡාදන. කාක්ෂික වල විශාලත්වය වැඩි වෙන විට
බන්ධන දිග වැඩි වෙනවා. මේ අනුව ප්‍රභේදය මේ තියෙන ෆ්ලෝරින් ක්ලෝරින් බ්‍රොමින් අයඩින් බන්ධන දිග වැඩි වෙනවා. බන්ධන දිග වැඩි වෙනකොට බන්ධන බිඳීමට දිය යුතු ශක්තිය වෙනස් වෙන්න ඕන. නමුත් බන්ධන දිග වැඩි වෙන්නේ බන්ධන සෑදීමට සම්බන්ධ කාක්ෂිකවල විශාලත්වය වැඩි වීම නිසා. නමුත් බන්ධන විඝටන ශක්තිය වෙනස් වෙන්නේ ඒ විදිහට නෙවෙයි. බන්ධන විඝටන ශක්තිය වැඩි බා මේ අගයන්ගෙන් ක්ලෝරින් ඊගාට බ්‍රෝමින් ඊගාට තමයි ෆ්ලෝරින් ඊගාට අයඩින් මේ බලන්න 242 190 ඊගාට 155 ඊගාට 149 බන්ධන දිග වැඩි වෙනවා පහළට. නමුත් බන්ධන විඝටන ශක්තිය සුවිශේෂයි. එය බන්ධන දිග අනුව පැහැදිලි කරන්න බෑ ඒ සිද්ධිය. මේ බලන්න බන්ධන විඝටන ශක්තිය වෙනස් වන ආකාරය මේක ක්ලෝරින් බ්‍රෝමින් ෆ්ලෝරින් අයඩින් බන්ධන විඝටන ශක්තිය වැඩිම කියලා අපි අපේක්ෂා කරන්නේ ෆ්ලෝරින් වල හේතුව බන්ධන දිග කෙටි නිසා. නමුත් F2 අණුවේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන වල විකර්ෂණ බල හේතු කොටගෙන බන්ධනේ දුර්වල වෙලා තියෙනවා 155 දක්වා. ඒ නිසා තමයි අනපේක්ෂිත බන්ධන විකරණ ශක්තියක් මෙයාට තියෙන්නේ. මේ සුවිශේෂාගයක් මෙයාට තියෙන්නේ සුවිශේෂාගයක් බන්ධනය කරන ශක්තිය ෆ්ලෝරින් සඳහා. මේ අනුව ෆ්ලෝරින් බන්ධන විකරණ ශක්තිය ගත්තොත් බන්ධන විඝටන ශක්තිය Cl2 Br2 F2 I2 මේක ප්‍රස්ථාරක නිරූපණය කළොත් බන්ධන විඝටන ශක්තිය මේ පැත්තට අණුක භාරය අපි ප්‍රස්ථාරයේ බලාපොරොත්තු වෙන්න ඕනේ. මෙතන එන්නේ ෆ්ලෝරින් ක්ලෝරින් බ්‍රෝමින් අයඩින්. මෙතන අපි සඳහන් කරනවා F2 Cl2 Br2 I2. මෙතනින් මේ අගයන් දිහා බැලුවොත් වැඩිම අගයේ තියෙන ක්ලෝරින්ට. එතකොට මේ හරිය තමයි වැඩිම අගය එන්නේ. මේ විදියට මෙතන තමයි වැඩිම අගය එන්නේ. ඊගාට ඊළඟට අගය එන්නේ මෙයාගේ බ්‍රෝමින් වල. බ්‍රෝමින් දෙවෙනි අගය. ඊගාට එන්නේ ක්ලෝරින් බ්‍රෝමින් ගාට තමයි ෆ්ලෝරින් එන්නේ. මෙතන මෙයාගේ එන්නේ ෆ්ලෝරින්. මෙයාගේ මෙතන මේ වගේ අගයන් තුන එනවා. ක්ලෝරින් බ්‍රෝමින් ෆ්ලෝරින් ඊට පස්සේ අයඩින් තමයි අඩුම. මේ තියෙන්නේ මේ 242 190 155 149. තොට ෆ්ලෝරින්ට වඩා අඩුයි අයඩින්. ඒ කියන්නේ මේ හරිය මීට වඩා අඩු මට්ටමක මෙතන
මේ අනුව අපේ ප්‍රස්ථාරය නිර්මාණය වෙන්න ඕනේ මේ විදිහට. ප්‍රස්ථාරය නිර්මාණය වෙන්න ඕනේ මේ ආකාරයට. මෙතනින් මෙහෙම මේ Cl2 Br2 F2 ඔය විදිහට. එතන අපි මෙතන ලිව්වොත් මෙතන නා Cl2 මෙතන F2 මෙතන Br2 මෙතන I2. මෙන්න මේ ගැන හොඳට දැනගෙන ඉන්න ඕන. බන්ධන විකරණ ශක්තිය කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඒ හතර දෙනායි. අගයන් මතක තියාගන්න ඉන්න අවශ්‍ය නැහැ. මේ රටාව මතක තියාගන්න ඕන. මේ තියෙන්නේ මෙන්න මේ රටාව. මේක මතක තියාගෙන ඉන්න ඕන. ඔබ Cl2 Br2 F2 I2 ඒ බන්ධන විකරණ ශක්තිය delta H naught D අගයන් වල රටා. මේ තමයි බන්ධන විකරණ ශක්තිය රටාව. බන්ධන විකරණ ශක්තිය අඩු වෙනවා. දැන් බලමු ඊළඟ අවස්ථාව. මේ බලන්න බන්ධන දිග. ෆ්ලෝරින් ක්ලෝරින් බ්‍රෝමින් අයඩින් කාණ්ඩේ පහළට යන විට බන්ධන දිග වැඩි වෙනවා. සාමාන්‍ය දෙයක්. බන්ධන දිග වෙනස් වන රටාව. මේ තියෙන්නේ බන්ධන දිග. අනපේක්ෂිත විදියට ෆ්ලෝරින් වල බන්ධන විකරණ ශක්තිය අඩු වගේක්. ඒකට හේතුව තමයි මේ අපි දැන් කියන්න හදන්නේ. ඇයි බන්ධන විඝටන ශක්තිය F2 සඳහා ඉතා අඩු වගේක් තියෙන්නේ? ඊට හේතුව මේ බලන්න. ඒකට හේතුව තමයි F2 අණුවේ F පරමාණු වල බන්ධන. F2 අණුවේ ඉලෙක්ට්‍රෝන 7 එක ඉලෙක්ට්‍රෝනේනේ බන්ධන හදන්නේ. තව ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. මේකේ අරය කුඩානේ. කුඩාම අරයනේ. දෙවන ආවර්තයේ කුඩාම අරය ෆ්ලෝරින්. අරය කුඩා නිසා මේ බන්ධන නොසැදූ ඉලෙක්ට්‍රෝන අතර ඇති වෙනවා මේවා අතර විකර්ෂණ බල. මෙතිය ඊට හේතුව F2 අණුවේ F පරමාණු වල බන්ධන නොසැදූ ඉලෙක්ට්‍රෝන අතර බන්ධන නොසැදූ ඉලෙක්ට්‍රෝන අතර මෙතිය ඒවයි යුගලවල ඉලෙක්ට්‍රෝන යුගලවල ඇති වන විකර්ෂණය. එසේනම් F පරමාණු වල විශාලත්වය F පරමාණු කාරය ඉතා කුඩා වීම ඒ වගේම F2 අණුවේ සනුජතා කවචේ එකසර ඉලෙක්ට්‍රෝන ගල් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් එකසර යුගල් අතර ඇතිවන විකර්ෂණ නිසා F කෙටරක් F බන්ධනය දුර්වල වීම. F හා F අතර බන්ධනය දුර්වල වෙනවා. එහි ප්‍රතිඵලය තමයි එනිසා F2 වල බන්ධන විකරණ ශක්තිය F2 වල බන්ධන
විඝටන ශක්තිය අඩු අගයකට එළඹීම. බන්ධනය කරන ශක්තිය ඉතා අඩු අගයකට පත්වීම. මේක තමයි ඔබ දැනගන්න ඕනේ මේ හා සම්බන්ධව. ඉතා අඩු අගයට පත්වනවා. එතකොට බන්ධනය කරන ශක්තිය ඉතා අඩු අගයකට පත් වෙන්නේ බන්ධන අතර ඇතිවන විකර්ෂණ නිසා. දැන් බලමු 14 වන කාණ්ඩයේ මූලධර්ම ගුණ. ඉලෙක්ට්‍රොනික වින්‍යාසය 17 වෙනි කාණ්ඩයේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. මේ තියෙන්නේ S2P5. 14 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩීන්. එන්න කාණ්ඩයේ 15ට සහසන්නිචාරය වැඩි වෙනවා. මේ අර එන්න වැඩි, මේ විශාලත්වය වැඩි වෙනවා. කාණ්ඩයේ 15ට සාමාන්‍ය දෙයක් ඕනම කාණ්ඩයක 15ට යන විට සහසන්නිචාරය වැඩි වෙනවා. ඒ නිසා මේ පැත්තට අරය වැඩිවීම. ඉලෙක්ට්‍රොනික වින්‍යාසය ගත්තොත් සන්නිජත කවචයේ කාගෙත් ඉලෙක්ට්‍රෝන 7යි. පොදු ඉලෙක්ට්‍රෝන සැකසුම S2P5, NS2, NP5 පොදු ඉලෙක්ට්‍රොනික සැකසුම. ඒ වගේම ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය, ඉලෙක්ට්‍රෝන එකතු වීම සේන ඍණාගයන්. Cl සහ Br වල ඍණ 328යි ඊට වඩා වැඩි මෙයාගේ. මේ අනුව ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය F ට වඩා Cl වැඩි. ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණාරෝපිත අයනයක් සෑදීමේදී පිටවන ශක්තිය මෙයට වඩා මෙයාට වැඩි. ඊට පස්සේ අනිත් අයගේ අගයන් ඊට සාපේක්ෂව වෙනස් වෙනවා. මේ දෙන්න ගත්තොත් ඒ දෙන්නගේ මේ දක්වා වැඩි වෙනවා. අපි බලමු මේ අගයන් ප්‍රස්ථාරයක නිරූපණය කරන්න. 328යි 349යි ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය. මේ බලන්න F වායු ඉලෙක්ට්‍රෝන ලබාගෙන F ඍණ වෙනවා. මේකට තමයි කියන්නේ ඩෙල්ටා H Eg1 ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය ෆ්ලෝරින් සඳහා 328යි. මේකේ 328යි. මවුලයට කිලෝ ජූල්. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය. ඒ වගේම Cl සඳහා Cl ඍණ delta H Eg 349යි මවුලයට කිලෝ ජූල් 349 මේ තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේදී F ට වඩා Cl වැඩි ශක්ති ප්‍රමාණයක් පිට කළා වඩා ස්ථායි තත්ත්වයට පත් වෙනවා. F වල පරමාණුකාරය කුඩා නිසා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේදී වඩා ස්ථායි තත්ත්වයකට පත් වෙන්නේ F ට වඩා Cl හේතුව අරය පරමාණුකාරය
පරමාණුකාරය ගත්තොත් F වඩා Cl වැඩි. මේ නිසා ඉලෙක්ට්‍රෝනය එකතු වීමේදී ඉලෙක්ට්‍රෝනයට පිටස්තර සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන බලපෑම ටිකක් අඩුයි Cl වල. F වල පරමාණුකාරය කුඩා නිසා ඉලෙක්ට්‍රෝන කුඩා අවකාශයක රැඳෙන්නේ. ඒ නිසා ඉලෙක්ට්‍රෝන අතර අන්‍යෝන්‍ය විකර්ෂණ බල ඇතිවීමෙන් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම තරමක් අස්ථායි. නමුත් ඊට සාපේක්ෂව Cl පරමාණුකාරය විශාල නිසා ඉලෙක්ට්‍රෝන අතර අන්‍යෝන්‍ය විකර්ෂණ බලය තරමක් අඩුයි විශාල ප්‍රදේශයක පැතිරීම නිසා. ඒ නිසා ඉලෙක්ට්‍රෝන පහසුවෙන් ලබාගෙන ස්ථායි ක්ලෝරයිඩ් අයනය බවට පත් වෙනවා. මේ අනුව වඩා ස්ථායි තත්ත්වයට පත් වෙන්නේ මේ තියෙන F ට වඩා F ඉලෙක්ට්‍රෝන ලබාගෙන F ඍණ බවට පත් වෙනවා මෙතන. මේ වෙනස තමයි 328. ඊට සාපේක්ෂව මේ වෙනස වැඩි. මේ අවස්ථාව Cl ඍණ මෙතන ඍණ 349. මේක 328යි. මෙතන 349යි. මේ එන්තල්පිය වඩා ස්ථායි වෙන්නේ Cl අරේ විශාලත්වය. එනිසා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේදී ඉලෙක්ට්‍රෝන අතර විකර්ෂණ බලයක් ක්‍රියාත්මක කරන මේ F වල. එනිසා තමයි අඩු තාපයක් පිට වෙන්නේ. වැඩි තාපයක් පිට වුණත් වඩා ස්ථායි වෙන අඩු ශක්තිය අවස්ථාවකට පත් වෙනවා. වැඩි තාපයක් පිට වුණාම මේ අනුව F වල පරමාණුක අරය කුඩා බැවින් එයට ඉලෙක්ට්‍රෝනයක් එකතු වීමේදී සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන මගින් සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන මගින් විකර්ෂණ ඇති කිරීම. නමුත් ක්ලෝරින් ඔබ දන්නවා ක්ලෝරින් වල පරමාණුකාරය විශාලයි. ඒ නිසා ඒ විකර්ෂණය ඊට සාපේක්ෂව අඩුයි. නමුත් Cl වල පරමාණුකාරය වැඩි නිසා F ට සාපේක්ෂව පහසුවෙන් එයට ඉලෙක්ට්‍රෝනය එකතු වී ස්ථායි S2P6 විඤ්ඤාසය කරා
එළඹේ. මේක තමයි තත්ත්වය. ස්ථායි විඤ්ඤාසය කරා එළඹෙනවා F ට වඩා Cl. ඒ නිසා තමයි වැඩි ශක්තියක් නිදහස් වෙන්නේ. වඩා වැඩි ශක්තියක් නිදහස් වෙනවා වඩා ස්ථායි. නමුත් මේ අගයන් දිහා බලනකොට ඍණ 328යි ඍණ 349යි F ඍණ 328යි Cl 349යි ඊළඟ දෙන්නා 325යි 295යි තුන්සිය 25යි 295යි BR සහ I. දැන් බලන්න 328යි 349යි 325යි 295යි. දැන් මේ ලියලා තියෙන්නේ F Cl BR I වල delta H Eg1 මේ සේරම ඍණාගයන් තාපදායකයි. ඍණාගයන් ඍණ මවුලයට කිලෝ ජූල් මේ අගයන් සියල්ලම තාපදායක ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එන්තල්පිය තාපය නිදහස් කරනවා. දැන් මේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එන්තල්පිය නැත්නම් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේදී ශක්තිය විමෝචනය කරන ආකාරය නැත්නම් විමෝචනය වීමේ රටාව ඔබ මතක තියාගන්න ඕන. මේක විභාග ප්‍රශ්නයක් විය හැකියි. ඒකයි. ඒ නිසා ඔබ දැනගෙන ඉන්න මේ හතර දෙනාගෙන් වැඩියෙන්ම කවුද පිට කරන්නේ? විමෝචනය වන ශක්තිය. විමෝචනය වන ශක්තිය ආරෝහණ රටා. විමෝචන වන ශක්තිය ආරෝහණ රටා. බලන්න වැඩිම එක්කෙනා. වැඩිම 349 වැඩිම 349 වැඩිම ක්ලෝරින් වැඩිම 349 ඊගාට 328 ඊගාට 325 328 ඊගාට F මෙතන F 349 328 ඊගාට 325 බ්‍රෝමින් ඊට පස්සේ 295 මේ තමයි විමෝචනය වන ශක්ති ආරෝහණ රටාව. තොට කාණ්ඩේ 15ට දැන් මේකේ අපි ප්‍රස්ථාරයක් නිර්මාණය කළොත් මේ ප්‍රස්ථාරයේ මේ විදිහට ප්‍රස්ථාරයක් නිර්මාණය කළොත් F Cl BR I ඔබට පේනවා ප්‍රස්ථාරයේ උඩින් ඉන්නේ Cl CLF BRI මේ විදිහට Cl F මෙතන CLF you got a BR you got I මේ විදිහට ස්ථාන කීපයන්නේ ප්‍රස්ථාරයේ අපි ඇන්දොත් වැඩිම ක්ලෝරින් you got bromine iodine
මේ අනුව මෙතන එනවා F2F, මෙතන Cl, මෙතන Br, මෙතන I. ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින්. ෆ්ලෝරින් කියලා කිව්වට අපි මෙතන යන්නේ F කියලා සංකේතය. සිරසක්ෂය ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තල්පිය delta H Eg1 මවුලයට කිලෝජූල්. තිරසක්ෂය පරමාණුක ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකය මේ තමයි හැලචනවල ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තල්පිය. ළමයි ඒ ඔබ ඉගෙන ගත්තේ හැලජනවල ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තල්පිය වෙනස් වීම. ඒ වගේම හැලජනවල විද්‍යුත් ඍණතාව ගත්තොත් ලයිනස් පොලින් පරිමාණය අනුව විද්‍යුත් ඍණතාව වැඩිම තිබුණේ ෆ්ලෝරින් 4, ක්ලෝරින් 3, බ්‍රෝමින්, අයඩින්. මේ අනුව මේ ළමයි විද්‍යුත් ඍණතාව ගැන දැන සිටින්න ඕන. විද්‍යුත් ඍණතාව විචලනය මේ ආකාරයට විද්‍යුත් ඍණතාව හැලචනවල තිරසක්ෂය පරමාණුක ක්‍රමාංකය මේ තමයි විද්‍යුත් ඍණතාව විචලන ප්‍රස්ථාරය. ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින්. ෆ්ලෝරින් අගය 4යි. විද්‍යුත් ඍණතාව පෝලින් පරිමාණය අනුව විද්‍යුත් ඍණතාව හැලචනවල විද්‍යුත් ඍණතාව ආරෝහණ රටාව ළමයිනි. ෆ්ලෝරින් විද්‍යුත් ඍණතාව වැඩි මූලද්‍රව්‍ය ආවර්තන වගුවේ 4. හැලචනවල උපරිමය 4 තියෙන. මුළු ආවර්තන වගුවේ උපරිමය තමයි ෆ්ලෝරින්. හැලජන කාණ්ඩය පහළට යනකොට ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින් දක්වා විද්‍යුත් ඍණතාව අඩු වෙනවා. ෆ්ලෝරින් 4යි, ක්ලෝරින් 3යි, බ්‍රෝමින් 2.8යි, අයඩින් 2.5යි. විද්‍යුත් ඍණතාව ආරෝහණ රටා I, Br, Cl, F. මෙන්න මේ කරුණු ටික 17 වෙනි කාණ්ඩය යටතේ ඔබ දැන සිටින්න ඕන. ඔබට අද පැහැදිලි කළේ 17 වෙනි කාණ්ඩේ ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින් වල භෞතික ස්වභාව, සංයුජතා කවචයේ පොදු ඉලෙක්ට්‍රොනික වින්‍යාස, පරමාණුකාර වැඩි වන ආකාරය කාණ්ඩේ 15ට. ඒ වගේම පළමු ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පි විපර්යාස හා ඒවායේ වෙනස්කම්, ආරෝහණ රටා, විද්‍යුත් ඍණතාව, හැලජන වල භෞතික අවස්ථා. මෙන්න මේ කරුණු කාරණා. ඒ විතරක් නෙවෙයි, හැලජන වල ඔක්සිකාරක ගුණය තියෙන ෆ්ලෝරින්ට විතරයි. කාරක හාරක ගුණ දෙකම තියෙනවා ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින් සඳහා. මෙන්න මේ වැදගත් කරුණු මේ පාඩමේදී සාකච්ඡා කළා. හැලජන වල ඉතිරි කොටස අපි ඊළඟ පාඩමේදී සාකච්ඡා කරමු.